ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. නිවසේ මෙවැනි මතුපිට රැඳෙන විස බීජ 99.9%ක්ම විනාශ කරන විම් ක්ලීනර්ස්. අද 2021 මාර්තු 5 සිකුරාදා සිරස්තල කොවිඩ් සිරුරු 9ක් මඩකලපුවේදී භූමදාන කෙරේ. බදුල්ල පළාත් මහරෝහලේ පිළිකා ඒකකයේ කොවිඩ් ආසාදිතයන් 34ක්. SIගේ තවත් CCTV දර්ශන මාධ්‍යයට හිස අදත් හමු නොවේ. ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාකාරයේ ඉදිකිරීම් ඇරඹේ. වසර 3කින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 350ක්. පාස්කු ප්‍රහාරයේ ප්‍රබල සාක්ෂි ගැන ඇමති වීරසේකරගෙන් අනාවරණයක්. දැනටමත් අපිට ප්‍රබල සාක්ෂි තියෙනවා ඒ සිවිලුම් පුද්ගලයන් අධිකරණයට ගේන්න. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරන රාත්‍රී 10 පුවත් විකාශය සමගින්. කොවිඩ් ආසාදිත දේහ 9ක් අද පළමු වතාවට මඩකලපුව ඔඩ්ඩමාවටි ප්‍රදේශයේදී බොහොමදානය කෙරුණා. මේ අතර බදුල්ල පළාත් මහරෝහලේ පිළිකා ඒකකින් කොවිඩ් ආසාදිතයින් 34 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. බදුල්ල පළාත් මහරෝහලේ පිළිකා ඒකකයෙන් කොවිඩ් ආසාදිතයන් 34ක් මේ දක්වා වාර්තා වී තිබෙනවා. වෛද්‍යවරයෙක්, හෙදියන් 2 දෙනෙක්, කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 2 දෙනෙක්, රෝගීන් 22 දෙනෙකු සහ රෝගීන්ට සත්කාර කරන 7 දෙනෙකුද මෙම ආසාදිතයින් අතර සිටිනවා. පිළිකා රෝගීන් කියන්නේ යම් රෝගයකින් මිය යාම හැකියාව උපරිමයෙන් තියෙන පිරිසක්. ඒක නිසා ඔවුන් තුළ මේ රෝගේ පැතිරියම් බරපතල ගැටලුවක්. නමුත් සංකෘතතා පාලනය කරන ගත හැකි ක්‍රියාමාර්ග හැමදේම අපි ගන්නවා. අදාළ වාට්ටුවෙත් මේ රෝගීන් විශාල 20 ගණනක් රෝගීන් ඉන්නවා. ඒක ඇඳක සමහර ලෙඩ දෙන්නත් 3 දෙනා ඉන්න දන් තියෙනවා. මේ වාට්ටු රෝග පැතිරියම් නැවැත්වීම තාමත් අපහසු කාර්යයක්. මේ අතර කැස්බෑව නගර සභාවේ සේවකයින් 8 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී තිබෙනවා. කැස්බෑව නගර සභාවේ සභාපති ලක්ෂ්මන් පෙරේරා මහතා සඳහන් කළේ වැඩ කටයුතු තාවකාලිකව නවතා දැමුවත් වරිපනම් සහ බදු ගෙවීම් අන්තර්ජාලය ඔස්සේ සිදු කළ හැකි බවයි. ඊයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන 384ක්. දිස්ත්‍රික්ක 21ක් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 78ක්. මේ අතර ඊයේ දිනේදී කොවිඩ් ආසාදිත මරණ 5ක් වාර්තා වුණා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 489ක්. මේ අතර කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයන් 9 දෙනෙකුගේ දේහයන් අද දිනේ ප්‍රථම වරට බඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේදී භූමදාන කෙරුණා. දේහයන් පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරුණේ කාත්තන්කොඩි මූලික රෝහලේදී. ඉන් අනතුරුව දේහයන් සෞඛ්‍ය බලධාරීන් සහ ආරක්ෂක අංශ විසින් භූමදානයට රැගෙන ගියා. ඊට අමතරව අම්පාර ඉරක්කාමම් ප්‍රදේශයේ තෝරාගත් ස්ථානයකද කොවිඩ් ආසාදිත දේහ භූමදානය කළ හැකි බවට වූ නිර්දේශයන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කළ බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අලගියාහ් ලතා මහතා අද දෙරණට සඳහන් කළා. කෙසේ වෙතත් කොවිඩ් මෘතදේහ භූමදානය කිරීම සඳහා මීට පෙර ඉරණති උද්දූපත තෝරා ගැනීමත් සමග එම ප්‍රදේශයේ ජනතාව තුළ මතු ඇති නොසන්සුන් තත්වයට එළඹෙන සඳුදාට පෙර කැබිනට් මණ්ඩලයෙන් යහපත් ප්‍රතිචාරයක් ලබා දිය හැකි බව දීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කිලිනොච්චේදී ප්‍රකාශ කළා. අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ගැටලුව සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ සෞඛ්‍ය ඇමතිවරයා සමග දුරකථනයෙන් කළ සාකච්ඡාවලදී ඉරණති උද්දූපතේ දේහයන් භූමදානය නුසුදුසු බව පෙන්වා දුන් බවයි. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ අද ප්‍රදේශ කිහිපයකදීම ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ජනතාව වෙත ලබා දීම සිදු කෙරුණා. බොරැල්ල ගෞතමී විහාරස්ථානයේ ස්ථාපිත එන්නත් කරන මධ්‍යස්ථානයේ කටයුතු සොයා බැලීම සඳහා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැමිණියා.
කරදරයක් නැතුව බෙහෙත් එක්ක විඳගත්තා දැන් බය නැහැ. ගොඩක් ස්තුතියි සහ සන්තෝෂයි මෙච්චර ඉක්මනට මේක මේ විදිහට දී ගන්න පුළුවන් වෙච්ච එක. පිටියේ රෝගීන් දෙන්නෙක් එන්නත් අරගෙන මම හිතන්නේ දවස් දෙකකට විතර පස්සේ මරණයට පත් වෙලා තිබුණා. දෙදෙනාම මරණයට පත් වෙලා තියෙන්නේ heart attack වලින් කියලා මරණ පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. මේ වෙනකොට වාර්තා වෙනවා මේ VIP පිරිස් වලට වෙනම එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වෙන හොර රහසේ. නෑ එහෙම කිසිම වැඩපිළිවෙලක් VIP කියලා වෙනම නැහැ. ඔබතුමිය සම්මාසෙන් අහන්නේ දැන් ඔබතුමිය යටතේ වැඩ කරපු අමහලස විශේෂ වෛද්‍යතුමා මේ හදිසියෙම මාරු කරන අවශ්‍යතාවය අනුව ජනාධිපතිතුමාට පුළුවන් පත් කරන්නත් පුළුවන් අයින් කරන්නත් පුළුවන්. එහෙමයි අමරහර්ෂ ලේකම්තුමා නැතිවීම තුල පාඩුවක් තියෙන මේක එතුමා හිටියනම් වඩාත් හොඳයි කියලා මම හිතනවා. ලේකම්තුමා මොකද එකපාරටම හදිසියෙම අයින් වුණේ? අයින් වුණා නෙවෙයි ඇත්ත වශයෙන්ම කියනවා නම් මට තවත් අමාත්‍යාංශයක් ලබා දීලා තියෙනවා. ඒ අමාත්‍යාංශය වැඩ කරන්න කියලා අතිගරු ජනාධිපතිතුමා අපි දැක්ක සමාජ මාධ්‍ය තුල නම් ඔබතුමාට තිබුණේ මේ කාටද බන්දා වැක්සින් එකක් දීලා ඒක නිසා ඔබතුමා අයින් කළා කියලා. නෑ එහෙම විවිධාකාර දේවල් මේවා වෙනවා. මට එහෙම ප්‍රකාශයක් කවදාවත් වෙලා නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝපුරා වෙසෙන සියලු ජනතාවට COVID-19 එන්නත් සමානව හිමිකර දීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන කොක්ස් පහසුකම යටතේ යුනිසෙෆ් ආයතනය විසින් ශ්‍රී ලංකාවට පිරිනමන පළමු එන්නත් මාත්‍රා 2,64,000 මාර්තු 7 වනදා මෙරටට ලැබීමට නියමිතයි. හැකි ඉක්මනින් ඒ එන්නත් බෙදා දීමත් ආරම්භ කරනවා. බොහෝ වෙලාවට සිංහල අවුරුද්දෙන් පස්සේ අපිට මේ එන්නත දෙවැනි මාත්‍රාව ලබා දීම ආරම්භ කරන්න පුළුවන්. අධ්‍ය හමුවක් පැවැත්වූ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ එකමුතුවේ නියෝජිතයින් රජයේ නෙල්ලා සිටියේ විදෙස්ගතව මෙරටට පැමිණෙන පුද්ගලයින්ට සේ නිවෙස් තුළ නිරෝධායනය වීමට අවස්ථාව ලබා දෙන ලෙසයි. කොවිඩ් ව්‍යසන නිසා දැන් ලාංකාවට එන්න උත්සාහ කරන අපේ අම්මලා තාත්තලාගෙන් දැවැන්ත මුදල් අය කිරීමක් මේ මොහොත වෙනකොට රජය ක්‍රියාත්මක කරනවා. මහවත්ත ඉඳුරුව ප්‍රදේශයේ මගේ ඥාති සොහොයුරුක්ම මේ අවස්ථාවේදී නුවර හෝටලේ නේවාසිකව ඉන්නවා දවසට 12500ක් ගෙවනවා. ඉතින් අපි මේ රජයෙන් ඉල්ලන්නේ මේ පිරිස හැමෝටම නිවෙස් නිරෝධානය දෙන්න. අද තවත් නව ආසාදිතයන් 182 දෙනෙකු මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තහවුරු කළා. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය සොෆ්ලොජික් ලයිෆ්. වෙල්ලවීතියේ ගමන් බෑගයක් තුළ තිබී සොයාගත් කාන්තා මලසිරුරේ හිස කොටස සොයා පොලිසිය අද සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ ගෙවත්තේ ලිද විශේෂ පරීක්ෂාවකට ලක් කළා. කෙසේ වෙතත් මේ දක්වා මලසිරුරේ හිස සොයා ගැනීමට හැකි වී නැහැ. වෙල්ලවීදියේ ගමන් බෑගයක් තුළ තිබී සොයාගත් කාන්තා මලසිරුරේ හිස කොටස සොයා කැලණිගඟේ සිදු කළ සෝදිසි මෙහෙයුම අසාර්ථක වූ පසුබිමක අදාළ ඝාතනය කළ උප පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධ නව CCTV දර්ශන කිහිපයක් පොලිසිය අද අනාවරණ කළා. දර්ශනවලට අනුව පොලිස් නිලධාරියා මාර්තු 1 වෙනිදා කාන්තාවගේ මලසිරුර මහලු බෑගය වෙල්ලවීදියේ අත්හැර දැමීමෙන් පසුව එදින සවස 4ට පමණ නැවත පිටකොටුව බැස්තියෙන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පලට පැමිණ තිබෙනවා. ඔහු කොළඹ සිට මොනරාගල බලා ධාවනය වීමට නියමිත බස් රථයකට ගොඩවන ආකාරය CCTV දර්ශනවල පැහැදිලිව දක්නට ලැබෙනවා. එම බස් රථය රාත්‍රී ආහාර ලබා ගැනීම සඳහා පැල්මඩුල්ල ප්‍රදේශයේදී නවත්වා ඇති අතර ඝාතනයට සම්බන්ධ නිලධාරියා රාත්‍රී 11:30ට පමණ බුත්තල නගරයේදී බස් රථයෙන් බැස ගොස් තිබෙනවා. CCTV දර්ශනවල දැක්වෙන්නේ ඔහු පිටේ එල්ලාගත් ගමන් මල්ලක් රැගෙන සිය ගම් ප්‍රදේශය කරා ගමන් ගන්නා ආකාරයයි. මෙවන් වාතාවරණයක පොලිස් නිලධාරියා කාන්තාවගේ හිස බෑගයේ සඟවාගෙන විත් තම ගෙවැත්තේ ඇති අත්හැර දැමූ ලිඳ තුළට දමා ඇද්දැයි පොලිසිය සැකපල කළා. ඒ අනුව අධිතාක්ෂණික කැමරා ලිඳ තුළට දමා එහි හිස ඇද්දැයි සෙවීමේ මෙහෙයුමක් අද ආරම්භ කළා. එහිදී කානු ඉදිකිරීම සඳහා භාවිත කරන කොන්ක්‍රීට් ගල් කැබලි කිහිපයක් ලිඳ තුළ තිබී සොයාගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ ඒවා එතරම් පැරණි නොවන කොන්ක්‍රීට් ගල් බවයි. පසුව පොලිසිය සැලසුම් කළ පරිදි ලිඳ ඉසීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවා. නමුත් එම සෝදිසි මෙහෙයුමේදීද කාන්තාවගේ හිස හමු නොවූ බව පොලිසිය සඳහන් කළා. මේ අතර පුළුස්සන ලද කමිසයක්ද නිවස අසල තිබී සොයා ගැනුණා. පොලිස් විමර්ශන කණ්ඩායම් පවසන්නේ සැකකරු කොළඹ සිට මොනරාගල බලා පැමිණෙන අවස්ථාවේ ඇඳ සිටි කමිසය මෙලෙස පුළුස්සා ඇතැයි සැකකිරෙන බවයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාවේ පිටපත්
රාමඥ සහ අමරපුර මහානිකායේ මහානා හිමිවරුන් වෙත පිළිගන්වා තිබෙනවා. මේ වන විට එහි පිටපත් මල්වතු හා අස්කිරි මහනා හිමිවරුන්ට මෙන්ම කාදිනල් හිමියන්ටද ලබා දී අවසන්. ජනාධිපතිවරයා වෙත බාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් රාමඤ්ඤ මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණන් වෙත පිළිගන්වනු ලැබුවේ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණදීර මහතා විසින්. එමෙන්ම ඒ මහතා අමරපුර මහානිකායේ වැඩබලන උත්තරීතර මහානායක අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි හිමිපාණන් වෙතද වාර්තාව පිළිගන්වුවා. ඒ මහානා හිමියන් වැඩ සිටින කෑගල්ල ගන්තුන උග්ගල පුරාණ විහාරස්ථානයේදී මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වූ සමයේ කඩු 6000ක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අගරාදුගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද කැඳවනු ලැබුවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය නඩුවට පාදක වන කරුණ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේද? එම විමර්ශනවල වත්මන් තත්ත්වය කෙසේද යන්න පිළිබඳව තම සේවාදායකයන් වන ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයාගෙන් විමසා කරුණු දැක්වීම සඳහා දිනයක් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් අධිකරණය මාර්තු 31 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියට නියෝග කළා. මෙහිදී පෙත්සම්කාර කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව කිසියම් පිරිසක් මෙරටට කඩු 6000ක් පමණ ආනයනය කර ඇතැයි තොරතුරු ලැබී තිබෙන බවයි. ඉන් කඩු 600ක් පමණ මේ වන විට හඳුනාගෙන තිබෙන අතර ඒවා පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකොට මිය ගිය මොහමඩ් ඉන්සාෆ් නැමැත්තාගේ අවශ්‍යතාවකට මොහමඩ් සත්තාර් නැමැත්තෙකු විසින් ගෙන්වා ඇති බවට තොරතුරු හෙළිව ඇතැයි ඔහු සඳහන් කළා. ඊට අමතරව තවත් කඩු 5400ක් පමණ මේ වන විට රට තුළ නිදැල්ලේ සැරිසරමින් තිබෙන බව තම පෙත්සමෙන් පෙන්වා දෙන කාදිනල් හිමියන් මෙය ජාතික මෙන්ම මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවට සඳහන් කර තිබෙනවා. මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන්නයි ආරක්ෂක අංශ ප්‍රධානීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස උන්වහන්සේ අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. මහජන ආරක්ෂක අමාත්‍ය රියාද් විරල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසුවේ අපරාධකරුවන් අධිකරණයට ගෙන ඒමට පියවර ගන්නා බවයි. පාසු ප්‍රහාරයේදී ඒ සියලුම විමර්ශන කටයුතු නිම කරලා 32 දෙනෙක් සම්බන්ධයෙන් ඒ අපරාධකරුවන් ඍජුව සම්බන්ධ වෙච්ච ඔවුන්ට විරුද්ධව මනුෂ්‍ය ඝාතන සහ උමන්ත්‍රණ යකිරීම සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා ඒ ඉතා විශාල ලිපිගොනු 8ක් බාර දීලා තියෙනවා. මෙතන කොමිසම කියන්නේ අත් වශයෙන්ම අතිරේක දෙයක්. නමුත් දැනටමත් අපිට ඉතා හොඳ සාක්ෂි තියෙනවා, ප්‍රබල සාක්ෂි තියෙනවා ඒ සියලුම පුද්ගලයන් අධිකරණයට ගේන්නේ. සාරා කාන්තාවගේ වර්තමාන මෙහෙමයි සාරා කාන්තාව ගියාද කියලා අපි දන්නේ නැහැ. පැන ගියයි කියලා බොරුවට පණිවිඩේ යවලා වෙන තැනක ඉන්නවද එහෙම නැත්නම් මිය ගියාද දන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් තමයි දැන්ට පරීක්ෂණ පවත්වාගෙන යන්නේ DNA පරීක්ෂණ. සියලු පුරවැසියන්ට බියෙන් හා සැකෙන් තොරව ජීවත් විය හැකි සුරක්ෂිත පරිසරයක් සහතික කිරීම තම රජයේ මූලික අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ අද පැවති ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවයේදී. ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය අගයමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බලගණ දෙකකට ජනාධිපති වර්ණ ප්‍රදානය කිරීම අද සිදු කෙරුණා. ඒ ගුවන් හමුදාවේ අංක 5 ප්‍රහාරක ගුවන් බලගණය සහ අංක 6 ප්‍රවාහන හෙලිකොප්ටර් යානා බලගණයයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කළ තම ජීවිතය පුද කළ සෑම ගුවන් හමුදා සමාජිකයෙකුටම අපේ ජාතිය වෙනුවෙන් මගේ ගෞරවාචාරය පිරිනමනවා. අපේ ප්‍රතිපත්ති මාලාව මහ ජනතාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී රටේ සංවර්ධනය මූලික කර ගැනීමට නම් ජාතික ආරක්ෂාව අතිශයින් වැදගත් බව පෙන්වා දුන්න. පොද්ගලික අංශයට වේවා රාජ්‍ය අංශයට වේවා එදිනෙදා වැඩ කටයුතු පවා හරියාකාරව කරගත හැක්කේ අප රට තුළ නිදහස් සහ ආරක්ෂකාරී වාතාවරණයක් තිබුණහොත් පමණයි. එසේ නොමැතිනම් ආයෝජකයන් පවා අප රටට පැමිණෙන්නේ නැහැ. මේ නිසයි නීතිය හා සාමය මූලික කොටගෙන ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීමට අපි මූලිකත්වය දෙන්නේ. සෑම පුරවැසියෙකුටම බියෙන් හා සැකෙන් තොරව ජීවත් විය හැකි සුරක්ෂිත පරිසරයක් ආරක්ෂකාරී රටක් ගොඩනගා දීම අප ප්‍රතිපත්ති මාලාවේ මූලික හරයයි.
වර්ණ ප්‍රධානයෙන් පසු කටුනායක මූලික ගුවන් කඳවුරේ C-130 ගුවන් බලගන දෙකක්ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. ගුවන් හමුදාපති යාමාශල් සුදර්ශන පතිරණ මහතා මෙහිදී ජනාධිපතිවරයා වෙත සමරු තිලනයක්ද පිළිගැන්වුවා. දින 3ක් පැවති ගුවන් සංදර්ශනයේ සමාප්තිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මෝදරදී අද පස්වරුවේ පැවැත්වුණා. මෙම වසර අවසන් වන විට මෙරට සියලුම ජනතාවට විදුලිය සපයා අවසන් කිරීමට රජය බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ලක්තනවී ස්වභාවික ද්‍රවවායු සංයුක්ත චක්‍ර විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්. කෙරවලපිටියේ ලක්දනවි ස්වභාවික ද්‍රවවායු සංයුක්ත චක්‍ර විදුලි බලාගාරය මෙරට ඉදිවන පළමු ස්වභාවික ද්‍රවවායු විදුලි බලාගාරයයි. අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මංගල පස්පිඩල්ල කපා විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළා. ඉන් අනතුරුව සමරු ඵලකය විවෘත කෙරුණා. මෙම විදුලි බලාගාරයේ ඉදිකිරීම් අධීර දෙකකින් සමන්විත වන අතර එහි පළමු අධීර මාස 21ක් තුළ වැඩ අවසන් කිරීමට නියමිතයි. එමෙන්ම ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 220ක ධාරිතාවක් එක් කිරීමට අපේක්ෂා කෙරෙනවා. දෙවැනි අධීරයේදී මෙගාවොට් 130ක් ජාතික පද්ධතියට එක් කෙරෙන අතර ඒ අනුව මෙමගින් සැපයීමට අපේක්ෂිත මුළු ධාරිතාව මෙගාවොට් 350ක්. සමස්ත ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 150ක්. අද මේ බලාගාරය ආරම්භන්නේ ලංකාවේ ප්‍රථම ද්‍රවවායු බලාගාරය ලෙසයි. අපි ප්‍රථමයා වුණේ වැඩවලින් මිස කතාවෙන් නෙවෙයි. අපේ රජයන් පුරුදු වෙලා ඉන්නේ වැඩ කරන්න. වැඩ ආරම්භ කරලා අතරමඟ නවත දමපු කිසිවක් දේශපාලන පටු පරමාර්ථයෙන් නවත්වන්නේ නැහැ. ඒ සියල්ල ඊටත් වඩා හොඳින් කඩනිමින් අවසන් කිරීම අපේ දැක්ම වෙලා තියෙනවා. අපි මේ වෙන විට මේ රටේ 99.8කට විදුලිය ලබා දීලා තියෙනවා. තවත් අපිට ඉතුරු වෙලා තියෙන්නේ මිනිස්සු 84000ක් පමණ මිනිස්සු ප්‍රමාණයක්. අපි මේ වසර අවසන් වන විට විදුලිය ලබා දීමේ වැඩපිළිවෙල 100%කින් අවසන් කිරීම අපේ බලාපොරොත්තු ඒකයි. මෙරට කොවිඩ් එන්නත්කරණය නිසි ක්‍රමවේදයකට සිදු නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ කොළඹ පැවති විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහනකදී. ජනදුක විමසූ සත්කාරය විපක්ෂනායක ජංගම සේවේ 50 වෙනි අදියර උතුරු කොළඹ බ්ලූ මැන්ඩල් හිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. මෙහිදී ජනතාවගේ ගැටලු විමසීමෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් පළ කළා. ඡන්දේ කාලේට ජනතාවට මුල් තැන දෙනවයි කියන දේශපාලඥයෝ කවුද කියන එක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න ඕන කාලේ මේකයි. දැන් මිත්‍රවරුනි ව්‍යාජ දේශපාලඥයා කවුද කියන කාරණා. මට පුදුමයි මේ රටේ මේ ආණ්ඩුව ලෝකයේ අනෙකුත් සියලුම රටවල් කොරෝනා එන්නත ගැසීම සඳහා ක්‍රමවේදයක් සකස් කරලා තිබෙන මොහොතක අපේ රටේ විතරක් ක්‍රමවේදයක් නැහැ. අපේ රටේ තියෙන ප්‍රොටෝකෝල් එක තමයි බලවතුන්ට ටෙලිෆෝන් කෝල් එකක් දීලා වැක්සින් ගහගන්න ක්‍රමය. දැන් හොඳට බලා ගන්න පුළුවන් මේ දේශප්‍රේමීත්වය ගැන කතා කරපු ඇත්තෝ, ජාතියාලය ගැන කතා කරපු ඇත්තෝ මෙන්න ඉන්නත ගහගන්නට ජනතාව පැත්තකට වීසි කරලා යනවා ඉස්සරහට. මිත්‍රවරුනි ලැජ්ජයි කියන්නේ. මේ එන්න ක්‍රමවේදයක් නැතුව අපේ රටේ ජනතාව අනාථ වෙලා සිටිනවා. හදිසියේ අපාතරින් වෙන්ව ගිය අද දෙරණ ප්‍රවෘත්තියංශයේ කැමරා ශිල්පී තරුපති උවිඳු සමරකෝන් සොහොයුරාගේ දේහය අද පස්වරුවේ නිවසට රැගෙනනු ලැබුවා. කැටි කලක් තුළ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දක්ෂතා දැක් වූ තරුපති
ව්‍යාපාරික පුවත්. නොෆන්ඩ් හෙවත් නොවෙජ්‍යනු සංවර්ධන මුල්ල ආයතනය NDB බැංකුවේ 9.99%ක කොටස් ආයෝජනය කොට තිබෙනවා. මේ බව අනාවරණ වූයේ අද කොළඹදී බැංකු දෙකේ නියෝජිතයින් පැවැත්වූ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. නොෆන්ඩ් විසින් මෙරට සිදු කරන පළමු කොටස් ආයෝජනය මේ වන අතර එහි වටිනාකම රුපියල් බිලියන 8ක්. NDB බැංකු නියෝජිතයින් පවසන්නේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන මෙරට ණය ශ්‍රේණිගත කිරීම පහත හෙලා ඇති අවස්ථාවක මෙම ආයෝජනය ලැබීම විශේෂත්වයක් බවයි. ඒත් සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.